හරි අයබෝවන් අපි මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ යුනිට් 5 වල අපි ඉන්නේ දැන් ස්නායු පද්ධතියට අදාළ ඒ කොටස් ටික සාකච්ඡා කරමින් ඒකේ සමස්ථිතිය හරි අන්තර් සර්ග පද්ධතිය ආශ්‍රිතව අපි කතා කරා ඒ කියන්නේ අර මේ ස්නායු පද්ධතිය සහ අන්තරාසර්ග පද්ධතියට අදාළව ගොඩක් වෙලාවට අපි කතා කරන වචන දෙකක් තමයි සමායෝජනය හා සමස්ථිතිය කියලා කියන්නේ. එකටම නේද ඒ ගොඩක් වෙලාවට කියවෙන්නේ. යනුනේ සමායෝජනය කියන එක තමයි අපි මේ දක්වා ගොඩක් කොටස් වලදී කතා කරේ ප්‍රධාන වශයෙන් දේහය තුළ සමායෝජන ක්‍රියාවලිය. ඒවා දැන් ගොඩක් දුරට කතා කරලා ඉවරයි. ඒ අනුව ඊළඟට තියෙන එක සමස්ථිතිය. ඒ කියන්නේ අපිට ලොකුවට කතා කරන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. කලින් පාඩමේ අන්තරාසර්ග පද්ධතිය යටතේ අපි කරපු වීඩියෝ එකේ අපි යම් තාක් දුරකට ඒක සාකච්ඡා කළා. නමුත් අවසාන වශයෙන් අපි සමස්ථිතිය සම්පූර්ණයෙන්ම උන්ට අවබෝධ කරගන්න ඕනේ. හරි. එහෙනම් මේ වීඩියෝ එක අපි අවසන් කරගමු මෙතනින්. සමස්ථිතිය කොහොමද කියලා. මොකද්ද සමස්ථිතිය කියලා කියන්නේ? හරි අපි මුලින්ම දැනගන්න ඕනේ සමස්ථිතිය කියන්නේ මොකක්ද කියන එක. අර්ථයක් වගේ අපි දැනගන්න ඕනේ කියන්නේ. සාමාන්‍යයෙන් කියන්න පුළුවන් බාහිර පරිසරයේ වෙනස් වීම වලින් තොරව නියත අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය පවත්වා ගැනීම. දැන් අපි කියනවා දේහය තුළ පවත්වා ගැනීම. හරි ප්‍රධාන වශයෙන්ම එතකොට සමස්ථිතියට අපිට එහෙම කියන්න පුළුවන්. හරි බාහිර පරිසරයේ තියෙන වෙනස්කම් වලින් ස්වාධීනව නියත අභ්‍යන්තර පරිසරයක් දේහය තුළ පවත්වා ගැනීම. ඒකට අපිට එකතු කරන්න පුළුවන් තව එකක් තමයි පටු කායික විද්‍යාත්මක සීමා තුල. හරිද? ඒක පැහැදිලි වෙයි අපි කරගෙන යනකොට පටු කායික විද්‍යාත්මක සීමා තුල දේහය තුළ නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීම තමයි අපි සමස්ථිතිය කියලා දල වශයෙන් කියන්නේ. එහෙනම් මෙතෙන්දී වචන දෙකක් කතා කරා බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය කියලා නේද? බාහිර පරිසරය කියලා කියන්නේ මොකද්ද? අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ මොකද්ද? පුද්ගලයෙක් මේ විදිහට ඉන්නවා නම් එයාගේ හරි බාහිර සහ අභ්‍යන්තර පරිසරය. මොනවද බාහිර පරිසරය අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ? පුද්ගලයාගේ දේහයේ තියෙන සෛල පටක ආශ්‍රිතව තියෙන පරිසරය. මේ සෛල කියලා ගත්තොත් ඒ සෛල ආශ්‍රිතව තියෙන පරිසරය තමයි අභ්‍යන්තර පරිසරය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. ඒතර මේකට අයිති වෙනවා පටක තරලය, රුධිරය, ඒ වගේ සෛල ආශ්‍රිතව තියෙන වටාපිටාව. පරිසරය කියවම එහෙම නේද? පරිසරය කියවම පොඩි කාලේ කියන්නේ අප වටා ඇති වටාපිටාවයි කියලා. යනවා අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ සෛල වටා තියෙන වටාපිටාව. බාහිර පරිසරය කියලා කියන්නේ අපේ දේහය වටා තියෙන වටාපිටාව. හරි. ඒ යනවා අපිට මේ තැන් දෙකේම බලපෑමක් නේ. මේ අතර යම් තුලිතතාවක් නේ සමතුලිතයක් අපි තියාගන්න ඕනේ නිරන්තරයෙන්. දැන් උෂ්ණත්වය කියලා ගන්නකො. ඒතර උෂ්ණත්වය කියවම බාහිර පරිසරයේ උෂ්ණත්වය යම්මගයක් තියෙනවා නම් අපේ උෂ්ණත්වය අභ්‍යන්තරයේ උෂ්ණත්වය එයාගේම තියාගන්න ඕනේ. ඒතර ඒක සමාන විය යුතුයි කියන එක නෙමෙයි මෙතෙන්දි කියන්නේ. එහෙනම් බාහිර 1.0 සෙල්සියස් තියාම මෙයා 0 සෙල්සියස් වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන එක නෙමෙයි මේ කියන්නේ. තුලිතව සමතුලිතව ඒ තියෙන්න ඕනේ අගයන්ගේ තුලිත කරලා ඒක තියාගන්න එක. එහෙනම් මේක තමයි නියත අභ්‍යන්තර පරිසරයක් දේහය තුළ පවත්වා ගන්නවා කියන්නේ පටු කායික විද්‍යාත්මක සීමා තුල. දැන් අභ්‍යන්තර පරිසරය හරි බාහිර පරිසරය හරි. ඊට පස්සේ අපි ඊළඟට කියන්න ඕනේ මොනවද අපි සාමාන්‍යයෙන් මේ විදිහට සමස්ථිතියකින් පාලනය වෙන්නේ. අපේ දේහය තුළ සමස්ථිතිය පාලනය කරගන්නේ මොනවද කියලා ඊළඟට අපි දැනගන්න ඕනේ. උෂ්ණත්වය, pH අගය, ඊට පස්සේ ආයේ ග්ලූකෝස් සාන්ද්‍රණය, අපව ආශ්‍රිත පීඩනය. ඒ කියන්නේ දේහ තරල වල දීලා තියෙන තරල ප්‍රමාණය ඊට පස්සේ අයන නැත්නම් ද්‍රව්‍ය සාන්ද්‍රණය යටතේ තමයි මේ ආශ්‍රිත පීඩනය කියන තත්ත්වය වැඩි වෙන්නේ හෝ අඩු වෙන්නේ. ඒ අනුව ඒ කියන සාධකවල යම් යම් විචලනයන් පාලනය වෙන්නේ බොහෝ දුරට සමස්ථිතියට අදාළ කාර්යයන් මගින්.
එන සමස්ථිතියෙන් තමයි මේවා පාලනය වෙන්නේ යම් අගයක නියත අගයක මේ දේවල් මේ මට්ටම් කියලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට වැදගත්. ඊටම වැදගත් වෙනවා මේ උෂ්ණත්වය වගේ අගයක් අපි ගත්තොත් නියත අගයක පවත්වා ගන්න. විශේෂයෙන් දැන් අපි අචල තාපීන් කියලා කිව්වහම උෂ්ණත්වය අනිවාර්යෙන් නියත අගයක තියෙනවා. හරි. ඊළඟට මේකදී ආපහු කතා කරන කොහොමද එහෙනම් දැන් අපි කතා කරා මොකද්ද සමස්ථිතිය කියන්නේ. ඒකෙදී අපිට වචන දෙකක් හම්බුණා බාහිර පරිසරය අභ්‍යන්තර පරිසරය කියලා. ඒක තමයි මෙතෙන් විස්තර කරන්නේ. මොනවද සමස්ථිතිය මගේ පාලනය කරන ක්‍රියාවලිය මෙන්න මේක. තව එකක් එනවා කොහොමද සමස්ථිතිය මගෙන් ඒ ක්‍රියාවලිය පාලනය කරන්නේ. ඒකට ප්‍රයත්න ප්‍රධාන වශයෙන් යොදා ගන්න ක්‍රියාවලිය වර්ගයක් තමයි මෙන්න මේවා ප්‍රතිපෝෂී යාන්ත්‍රණ. හරි ප්‍රතිපෝෂී යාන්ත්‍රණය යොදා ගන්නවා සමස්ථිතිය පාලනය කරන්න. ඒක මොකක්ද කියන එකත් අපි අර කලින් අන්තරාසාර පද්ධතිය අවසානයේදී කතා කරනවා. ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් කියලා අපි හඳුන්වන්නේ මොකක්ද කියන එක. මොකද්ද ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් කියලා කියන්නේ? යම්කිසි ඉන්ද්‍රියක් මගින් ශ්‍රාවය කරන්නා වූ හෝමෝනයක් මගින් හරි මේ හෝමෝනය. ඒ හෝමෝනය මගින් එයා ප්‍රතිඵලයක් ඇති කරනවා. යම්කිසි වූ ප්‍රතිඵලයක්. ඒක තවත් වෙනත් සාමේ මොනවා හරි ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ප්‍රතිචාරයක් වෙන්න පුළුවන්. මොකක් හරි මේ ඇති කරන්නා වූ ප්‍රතිඵලය මෙන්න මෙතෙන්ට බලපාන්නේ සමහරක් වෙලාවට බලපානවා මෙයා තවදුරටත් මෙයාගෙන් වෙන ක්‍රියාවලිය වැඩි කරන්න හෝ අඩු කරන්න. ඒ දෙවිදිහටම මේ බලපෑම තියෙන්න පුළුවන්. ඒතර ඒ අනුව වැඩි කරන්න බලපානවා නම් අපි කියනවා ඒක ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් කියලා. අඩු කරන්න බලපානවා නම් අපි කියනවා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් කියලා. તો සමස්ථිතියේදී ප්‍රධාන වශයෙන්ම එන යාන්ත්‍රණ තමයි ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ. ඒ සමස්ථිතියකින් අපි පාලනය කරන්නේ දැන් උදාහරණයක් විදිහට උෂ්ණත්වය නම් දේහ තුල අපි උෂ්ණත්වය ඊටම බාහිර පරිසර උෂ්ණත්වය අඩු වෙලා උෂ්ණත්වය වැඩි වෙච්ච අවස්ථාවක උෂ්ණත්වය අඩු කරන්න යනවා කියලා හිතන්නකො. ඒතර උෂ්ණත්වය වැඩි වෙච්ච අවස්ථාවක උෂ්ණත්වය අඩු කරන්න යද්දී ඔන්න දැන් උෂ්ණත්වය වැඩි වුණා. ඊට පස්සේ දේහය ඒක අඳුරගෙන අඩු කිරීමේ යාන්ත්‍රණ වලින් මේක අඩු කරගෙන යනවා. යද්දී ඔන්න 37 වෙනවා. 37 උත් අඩු වුණා. ප්‍රශ්නයක් එහෙනම් අර ඇති කරන යාන්ත්‍රණම අන්න මෙතෙන්ට බලපානවා. දැන් ඔය අඩු කළා ඇති ඔබ නවත්තන්න කියලා. අන්න ඒකින්ද MPC මෙන්නේ ස්ටොප් සිග්නල්ස්. නවත්වීමේ සංඥා තමයි ගොඩක් වෙලාවට එන්නේ සමස්ථිතියට අදාළ යාන්ත්‍රණ පාලනයේදී. ඒ නිසා අපි කියනවා ගොඩක් වෙලාවට ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ කියලා. එහෙනම් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ වචන ටිකක් තියෙනවා. ඒ ටිකත් එක්කම අපි දැනගමු. ඒක මේ ඔය කිව්ව කතාව තමයි. මෙන්න මේ වචන ටිකත් එක්ක මම කියනවා. ඔයගොල්ලෝ නෝට් එකේ දීලා තියෙන නිසා ඒ ටිකත් අපි ඉගෙන ගන්න ඕනේ. විචල්්‍ය තියෙනවා. යම් විචල්්‍ය වල අගයන් වෙනස් වෙනවා හිටපුවම. ඒක වෙනවා. ඒක නවත්තන්න බෑ අපිට. විචල්්‍ය තමයි මේක. උෂ්ණත්වය, pH එකේ ග්ලූකෝස් සාන්ද්‍රණය ඒවා විචල්්‍යයන්. අපි ඒවට කියනවා විචල්්‍යයන්. හරි. ඒ විචල්්‍යයන්ගේ අගයන් හිටපුවම වෙනස් වෙනවා. විභාගයේ හිටපුවම කියන්නේ යන්න එපා. එක්වරම වෙනස් විය හැකියි. එහෙම වෙනස් වුණාම ඒවැ යම්කිසි නියත අගයක් අපි ගාව තියෙනවා. නියමිත අගයක්. නියමිත අගය එක් ඒවට ඒ සුදුසු වගයක් තියෙනවා. අපි ඉස්සරහට ඒවා කතා කරනවා. ඊට පස්සේ මේ නියත අගයකින් හරිද නියමිත අගයෙන් එහාට හෝ මෙහාට. ඒ කියන්නේ අඩු හෝ වැඩි. නියමිත අගයට වඩා අඩු හෝ වැඩි වුණාම මොකද්ද වෙන්නේ? යම් උත්තේජයක් හටගන්නවා. ඒ කියන්නේ මොකද්ද උත්තේජය හටගන්නේ? නියමිත අගය අඩු හෝ වැඩි වීම. හරි. උදාහරණයක් විදිහට උෂ්ණත්වය 37ක් නේ අපේ සාමාන්‍ය අගය. හිතන්න මේක 40ක් වුණා කියලා. එතකොට අන්න විචල්්‍ය නියමිත අගයට වඩා වැඩි වෙනවා. එහෙම වුණාම අන්න ඒක මොකක් වෙනවද? උත්තේජයක් වෙනවා. අදාළ සමස්ථිතිය පාලනය කරන පද්ධති සඳහා. ඒ පද්ධතියින් ක්‍රියාකාරීත්වය වෙන ඒ පද්ධතියින් ඇක්ටිව් වෙන්න අන්න ඒක උත්තේජයක් වෙනවා. ඒක උත්තේජයක් වෙලා මොනවද වෙන්නේ? මේ පද්ධතිය ඇක්ටිව් වෙලා ක්‍රියාකාරී වෙලා ඒ පද්ධති මගින් විවිධ ප්‍රතිචාර ඇති කරන්න පටන් ගන්නවා. ඒ ඇති කරන ප්‍රතිචාර වලට අපි කියනවා ප්‍රතිදානය. දානය කියන්නේ දානය. ප්‍රතිදානය අවුට්පුට් එක ලබා දෙනවා. ඒවට අදාළව තියෙන පද්ධතියට අදාළ ඉන්ද්‍රයන්, පද්ධති, කොටස්, සෛල මොනවා හරි මගින් අර ඇති වෙච්ච උත්තේජය. ඒ කියන්නේ උෂ්ණත්වය 40 වුණා නම් ඒක තමයි උත්තේජයක් වෙන්නේ. ඒ උත්තේජය ලබා ගන්නවා අදාළ සංවේදක. ඒවා තමයි වචනයක් කියන පුළුවන්. අදාළ සංවේදක මගින් මේ උත්තේජය ලබාගෙන එයා මොකද කරන්නේ? ප්‍රතිදානය
නිපදවනවා. ඒ කියන්නේ ප්‍රතිචාරයක් ඇති කරනවා කියන එක. හරි. එතන මෙන්න මේ වචන ටිකට අදාළව අපි මේ කිව්ව යාන්ත්‍රණයක් ගලප ගන්න පුළුවන්. ඒතකොට ඒ අනුව ඒ ක්‍රියාවලිය ටික වෙනවා. ওই ක්‍රියාවලිය වල ටිකෙන් අපිට පුළුවන් මේ කියන විචල්යයන් නියමිත අගයක පවත්වා ගන්න. හරි. ඔක තමයි සමස්ථිතියට අදාළ හැඳින්වීම. ඊට පස්සේ අපි යමු එක් එක් ලක්ෂණ කොහොමද සමස්ථිතිකව පාලනය වෙන්නේ කියන එක. ඒ කියන්නේ පළවෙනි එක අපි ගන්නවා උෂ්ණත්වය. මිනිසාගේ දේහ උෂ්ණත්වය කොහොමද යාමනය වෙන්නේ පාලනය වෙන්නේ. දේහ උෂ්ණත්වය ගත්තයින් පස්සේ මිනිසාගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය කීයද? අපිට හරි අගයක් දෙන්න පුළුවන් එකට කියීම 37ක් සෙල්සියස්. සමහර රූපේ තුල යන්නේ ඒක සෙල්සියස් 37ක් අපිට දෙන්න පුළුවන්. හරි ඒ කියන්නේ සාමාන්‍ය අවස්ථාව නිරෝගී පුද්ගලයෙකුගේ උෂ්ණත්වයේ විදිහට සෙල්සියස් 37ක්. සාමාන්‍යයෙන් ගත්තාම ඔයගලන්ට මතක ඇති අපි මොලේ යනදරුනේ නේද? මේ මොලේ යනදා ඒ මොලේ කොටස් අපි නම් කරා මෙහෙන් අනුමස්තිෂ්කය තියෙනවා. ඊට පස්සේ ඒ ඉස්සරහ වැඩවල හේතුව සුෂුම්නා ශීර්ෂකය. හරි ඊට පස්සේ මේක සම්බන්ධ වෙනවා මේ මස්තිෂ්කයේ මෙතනින් පිටියුටරි ග්‍රන්ථිය. මේ හරියේ තියෙනවා මොකද විශේෂිත ව්‍යුහයක්. මේ හරිය තව විශේෂිත ව්‍යුහයක්. මේ හරියේ කැලෝස දේහය කියන්නේ සම්බන්ධ වෙලා තියෙන කොටස් තියෙනවා. මේ තියෙන මස්තිෂ්කය කියලා අපිට කියන්න පුළුවන් ඒක. හරි දැන් මොලයක් කියලා හරි පේනවද අර උගන්නේ? මෙන්න මේ මම විශේෂණය කරපු කොටස මෙන්න මේ ටික අපිට කියන්න පුළුවන් මොකක්ද කියලාද? හයිපොතැලමස්. මේ ටික අඳුරන්නේ කොහොමද? මේ තියෙන පිටියුටරි ග්‍රන්ථිය නම් ඒකට වහාම ඉහළින් තියෙන එක තමයි හයිපොතැලමස්. හයිපොතැලමස්. මොකද මේ හයිපොතැලමස් එක ගන්නවා කියන්නේ? හයිපොතැලමස් තමයි උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානය. මිනිසාගේ මොන යාමන මධ්‍යස්ථානයේද උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානය කියන්නේ කොහෙද? හයිපොතැලමස්. හරි. එතකොට මේ උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානයේ මගින් දේහයේ තියෙන මේ උෂ්ණත්වය අඩු හෝ වැඩි වීම මෙයා අඳුරා ගන්නවා. හරි. මේ කියන ආගේ 37ක් සෙල්සියස් කියන උෂ්ණත්වය වැඩි හෝ අඩු වීම කවුරු මගින් අඳුනා ගන්නවද? හයිපොතැලමස්යේ තියෙන උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානය මගින් අඳුනා ගන්නවා. වැඩි හෝ අඩු වූ විට. හරි. ඊට පස්සේ මෙයා ඒක අඳුනාගෙන මෙයාගේ තමයි මේ විශේෂිත නියුරෝන සෛල තියෙන්නේ. ඒක අඳුනා ගැනීමට අදාළව මේකෙදි මෙයා ඊට පස්සේ ඒ අදාළ තමන්ගේ ස්නායු සෛල වලින් විවිධ ප්‍රතිචාර ඇති කිරීමට පටන් ගන්නවා. ඒතර මෙයා ප්‍රතිචාර ඇති කරන්නේ නැහැ. මෙයා වෙන අයට ප්‍රතිචාර ඇති කරන්න සංඥා යනවා. ඒකයි කරන්නේ. උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානයේ මගින්. අපි හිමින් මේකට අවතීර්ණ වෙමු කොහොමද මේගොල්ලෝ ඒ වැඩේ කරන්නේ කියලා. උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානය ගත්තයින් පස්සේ එයා ගොඩක් වෙලාවට කරන්නේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ මගින් මේ ක්‍රියාවලිය පාලනය වෙනවා. හරි. يعني මේ උෂ්ණත්ව යාමන මධ්‍යස්ථානය පාලනය වෙන ගොඩක් වෙලාවට ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ. මේක මෙහෙමයි වෙන්නේ වැඩේ. හරිද? අපේ තියෙනවා ළමයි උෂ්ණත්වය අපිට දැනෙන්න පුළුවන් විදි දෙකක්. දේහයේ උෂ්ණත්වය කියන්නේ මෙන්න මේ 37 සෙල්සියස් කියන අගය ඉහළ යන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි ඉහළ පර්යන්ත උෂ්ණත්වය. ඉහළ පර්යන්ත උෂ්ණත්වය. අපෝ එක තමයි දේහ අභ්‍යන්තර. දේහ ගැඹුරු. ඉහළ හරි දේහ ගැඹුරු උෂ්ණත්වය. ඒ කියන්නේ මෙන්න මේ අගය උෂ්ණත්ව අගය වැඩි වෙන්න පුළුවන් උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඉහළ පර්යන්ත උෂ්ණත්වය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට බාහිර උෂ්ණත්වය. දැන් ජීවියා මෙහෙම ඉන්නවා නම් හරිද? ওই ජීවියා ඉන්නකොට මේ ජීවියාට බාහිරට හරි බාහිර මෙයාගේ උෂ්ණත්වය බාහිර පරිසරයේ තියෙන උෂ්ණත්වය අනුව එයාට දැනීම ඒ කියන්නේ 37 සෙල්සියස් කියන අගය වැඩි වෙන්න පුළුවන් බාහිර උෂ්ණත්වය වැඩි වෙනවා.
හරි ඒ කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණ අධික දවසක් හරි අපි හිතනවා සමහරක් වෙලාවට සෙල්සියස් 40ක් ගන්නක උෂ්ණත්වය අපිට සටහන් වෙනවා. ඒත් අන්න ඒ වගේ අවස්ථාවක මෙයාගේ බාහිර පරිසරයේ තියෙන උෂ්ණත්වය ගොඩක් වැඩි වුණාම ඒක එයාගේ අභ්‍යන්තරයට දැනෙන්න පුළුවන්. කොහොමද ප්‍රධාන වශයෙන් එතනදි දැනෙන්නේ? සමට දැනෙන්නේ හරි. සමයේ තියෙන තාප ප්‍රතිග්‍රාහක වලට. සමයේ තාප ප්‍රතිග්‍රාහක වලට තමයි මේ වැඩේ දැනෙන්නේ. අර අපි කතා කරා මතකද ඔයගොල්ලන්ට රෆිනි දේහාණු ස්නායුවන්ත අන් ඒ වගේ ඒවා තාප ප්‍රතිග්‍රාහක කියලා. ඒතර අන්න ඒවට දැනෙනවා පර්යන්ත. ඉහළ පර්යන්ත උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ. ඊළඟ මේ මොකද්ද? ඉහළ දේහ ගැඹුරු උෂ්ණත්වය. ඒ කියන්නේ දේහයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි හිතන්නකෝ ව්‍යායාමයක් කරනවා කියලා. ඒතර ව්‍යායාම කරන්නේ සමහරක් වෙලාවට ගොඩක් ශීත. ඉතින් දැන් එංගලන්තේ සමහරක් වෙලාවට 0 සෙල්සියස් වෙනවා නේද? ඉමෙන්ට කාලේ 0 සෙල්සියස් වෙනවා බාහිර පරිසරයේ උෂ්ණත්වය. ඒතර මෙන්න මේ වගේ තත්ත්වයක ඉඳන් මිනිස්සේ ව්‍යායාම කරනවා. එතකොට එයාගේ දේහ උෂ්ණත්වය සමහරක් වෙලාවට 37 සෙල්සියස් වලට වැඩි වෙන්න පුළුවන්. එයාගේ වැඩි වෙන්න හේතුව ඉහළ පරයන්ත උෂ්ණත්වය නෙමෙයි ඉහළ දේහ ගැඹුරු උෂ්ණත්වය. අභ්‍යන්තර අවයවවල ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් නිපදවන තාපය අනුව දේහ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් කොයි විදියෙන් වුණත් දේහ උෂ්ණත්වය ඉහළ යන එක තමයි වෙන්නේ. නමුත් එතන ආකාර දෙකක් තියෙනවා කියන එක අපි තේරුම් ගන්නට ඕන. එතකොට මේක අඳුරගන්න ප්‍රධාන වශයෙන් හයිපොතැලමස්. හයිපොතැලමසයේ තියෙන උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක මගින්. එතන මේකේ තියෙන උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක හයිපොතැලමසයේ. හරි. ඒ කියන්නේ මේකද උෂ්ණත්වය යාමන මධ්‍යස්ථානය මගින් අඳුරගන්නව නැහැ. උෂ්ණත්වය යාමන මධ්‍යස්ථානය මගින් අඳුරගන්නව නෙමෙයි මෙතන කිව්වේ හයිපොතැලමසයේ තියෙන උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක මගින් අඳුරගන්නවා. එහෙම ප්‍රතිග්‍රාහක වල මගින් අඳුරගෙන ඒගොල්ලෝ යාමන මධ්‍යස්ථානයට තමයි තොරතුරු යන්නේ. මෙතන කියනවා සෙන්ටර් එක තියෙන මධ්‍යස්ථානය මෙතන. ඒ සෙන්ටර් එකට ආසන්නයේ හයිපොතැලමසයේ තියෙනවා යම් නියුරෝන සෛල. ඒව මගින් ඒව සංවේදී තන්තු ස්නායු තන්තු මගින් ඔන්න අඳුරගන්නවා බාහිර දේහ සෛල වල උෂ්ණත්වය වැඩි කියලා. T වැඩි කියලා. මේ සෛල යනවා ඒක T වැඩි කියලා අඳුරගන්නවා. මෙයාට සංඥා යනවා. හරි. එතනින් මෙයා ඊට පස්සේ කාට සංඥා යනවද? තාපයවන මධ්‍යස්ථානට යනවා. ඒ තමයි ගැඹුරු උෂ්ණත්වය. ඊට පස්සේ බාහිර පරයන්ත උෂ්ණත්වය දැන් සම මෙහෙම තියෙනවා නම් නැත්නම් මෙහෙම තියෙනවා කියන්නේ නේද? ඒතර අතේ සමයේ තියෙනවා මොන දේ අනුද? රෆිනි දේ අනුව. ඒව අන්ත සම්බන්ධ වෙනවා ඔයාලට ස්නායු පද්ධතියට එහරා සෙන්ටර් එකට ඒ කියන්නේ මධ්‍යස්ථානයට එයා ආවේගය යනවා. එනවා මේ දෙකෙන්ම අවසානයේ ආවේගය ලැබෙන්නේ තාපයාමන මධ්‍යස්ථානය. මේ තාපයාමන මධ්‍යස්ථානයේ මගින් දැන් මොකද්ද උනේ? ඉහළ උෂ්ණත්වයක්. ඉහළ පරයන්ත උෂ්ණත්වයක්. ඒ කියන්නේ උෂ්ණත්වය තියෙන ඕනගේට වැඩි නේ 37ට වඩා වැඩි උෂ්ණත්වයක් මෙයාට දැනෙන්න පටන් ගන්නවා කියන එකට මේ කියන්නේ අපි. එනවා මෙහෙම වුණාම අපේ දේහයේ තියෙනවා ඇක්ටිවිටීස් දෙවර්ගයක්. ක්‍රියාවලි දෙකක්. එකක් තමයි තාප හානි ක්‍රියාවලිය. අනිත් ක්‍රියාවලිය වර්ගය තමයි තාප ලාභී ක්‍රියාවලිය. තාප හානි වලින් කරන්නේ තාපය හානි කරනවා. හානි කරාම මොකද වෙන්නේ? දේහ උෂ්ණත්වයේ තියෙන උෂ්ණත්වය හානි කරපුවම අපේ ඇඟ තුළ අඩු වෙනවා. තාප ලාභී කියලා කියන්නේ උෂ්ණත්වය මදි නම් උෂ්ණත්වය හදාගන්න, නිපදවගන්න, ජනනය කරගන්න තියෙන ක්‍රියාව. එහෙනම් ඔයගොල්ලෝ හිතලා කියන්න මට මෙතෙන්දී බාහිර පරිසරයේ උෂ්ණත්වය වැඩි වුණාම මොකක්ද වෙන්න ඕනේ? තාප හානිද තාප ලාභීද? තාප ලාභී වුණොත් හරියන්නේ නැහැ. තව වැඩි වෙනවා. තාප හානි මේක තමයි වෙන්නේ. නම් තාප හානි ක්‍රියාවලිය උත්තේජනය කරනවා. තාප ලාභී ක්‍රියාවලිය නිෂේධනය කරනවා. කවුරු මගින්ද? මොලේ තියෙන තාපයාමන මධ්‍යස්ථානයේ මගින්. මොකද මේගොල්ලෝ අඳුරගත්තා දැන් උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මෙහෙම අරගෙන යන්න අමාරුයි. වැඩි උෂ්ණත්වය සෛල වලට හානි කරනවා, සෛලීය ක්‍රියාවලිය වලට හානි කරනවා, එන්සයිම් වල ක්‍රියාකාරීත්වය අඩු කරනවා, එන්සයිම් ගුණ හානි කරනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. යනවා තාප හානි ක්‍රියාවලිය වැඩි වෙන අතර දේහය තුළ තාප ලාභී ක්‍රියාවලිය නිෂේධනය වෙනවා. ඒකත් ඔයගොල්ලෝ කියන්න ඕනේ. මේක නිෂේධනය වෙනවා කියලා. හරි. එහෙනම් අපි බලමු තාප හානි ක්‍රියාවලිය මොනවද කියලා. මෙයා දැන් තාප හානි කරනවා කියන්නේ කොහොමද එයා තාප හානි කරන්නේ? ප්‍රධාන වශයෙන් එයා ආකාර දෙකකින් තාප හානි කරනවා. හරි. එයා ආකාර දෙකකින් ප්‍රධාන වශයෙන් තාප හානි කරනවා. පළවෙනි ආකාරය තමයි එයා මොකද කරන්නේ? සම ආසන්නයේ තියෙන රුධිර වාහිනී විස්තරණය කරනවා. දැන් කලින් තිබෙන්නේ මෙහෙම නම් දැන් සම ආසන්නයේ තියෙන වාහිනී මෙන්න මෙහෙම වෙනවා.
දැන් කලින් මෙහෙම සමට ටිකක් පල්ලෙහායින් ගමන් කරපු ඒවා දැන් ගොඩක් සම ආසන්නයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. මේකේ තරලෙන් යන රුධිරය යන්නේ අනිවාර්යයෙන්ම දේහ උෂ්ණත්වය දේහ සෛලවල දේහ අවයවවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට ඒ සෛල වලින් ඉපදවන තාපය කෙලියම සුළුම බලපෑම යටතේ යන්නේ කොහටද රුධිරයට. ඒතකොට රුධිරය ඔස්සේ ඒ තාපය රැගෙන යනවා දේහය පුරාම. ඒ අනුව මෙතනින් සමාසන්නයේ තියෙන රුධිර වාහිනිය මොනවා කිරීමෙන්ද විස්තරණය කිරීමෙන් එයාට පුළුවන් වෙනවා වැඩි තාප ප්‍රමාණයක් එළියට ඉවත් කරන්න. තාප හානි කරන්න. හරි. ඒකට අපිට කියනවා තාපයේ විකිරණය. විකිරණය වගේ තමයි මෙතනින් තාප විකිරණය. විකිරණ ඔස්සේ තාපය මොනවා කරනවද? බාහිර පරිසරයට මුදාහරින්න පුළුවන්. ඒක. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? වැඩිපුර දහඩිය ග්‍රන්ථි වලින් හරි. අපි ඉගෙන ගන්න රෝමයක් එකේ තියෙන ස්වේද ග්‍රන්ථි මෙහෙම දඟලයක් වගේ නේද? ඒ ග්‍රන්ථි මගින් ස්වේදය ශ්‍රාවය වැඩි කරනවා. එතන මොකද වෙන්නේ? සමමත ඔන්න ස්වේදය එනවා. වෙන දහඩිය බිඳුවක් එනවා. ඒතකොට දහඩිය බිඳුව මගින් මේක වාෂ්ප වෙනකොට හොඳට උලන් තියෙන පරිසරයක නම් දහඩිය බිඳුව වාෂ්ප වෙනකොට එයා ලොකු තාප ප්‍රමාණයක් අරගෙන තමයි වාෂ්ප වෙන්නේ. ඒ අනුව මේ ක්‍රියාවලිය දෙකෙන්ම දේහය තුළ තාපය අඩු කරන්න එයා උදව් කරගන්නවා මේ ක්‍රියාවලිය දෙක. යනවා මේ ක්‍රියාවලිය දෙක උදව් කරගෙන එයා දේහය තුළ තාපය අර සාමාන්‍ය තිබ්බගේට යලි ගේනවා. එතකොට එතනින් ඉවර කරන්නේ නැහැ දැන් ඕගොල්ලන්ගේ විස්තරය. සාමාන්‍ය අගයට ඒ කියන්නේ 37 සෙල්සියස් නියත අගයට අපි ඒ අරගෙන එනවා මේ ක්‍රියාවලිය වලට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අඩු වෙච්ච උෂ්ණත්වය මොන උෂ්ණත්වයද? අඩු වූ උෂ්ණත්වය නැත්නම් නියත අගයට පැමිණිච්ච උෂ්ණත්වය මගින් තාපයම මධ්‍යස්ථානයක ආවේගයක් සපයනවා. මොකද්ද? ක්‍රියාවලිය දැන් උෂ්ණත්ව තාප හානි ක්‍රියාවලිය. මෙන්න මේ තාප හානි ක්‍රියාවලිය දැන් අඩු කරන්න. දැන් ඒව නවත්තන්න කියනවා. ඒ තවදුරටත් තාපය හානි වෙලා දේහය නේද? මේ සිසිල් වෙලා යන්න පුළුවන් 37ට වඩා ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ වුණොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඒ අනුව පින ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් එයා තාපයම මධ්‍යස්ථානයේ පණිවිඩයක් දෙනවා. තාප හානි ක්‍රියාවලිය නවත්තන්න කියලා. නිෂේධනය කරන්න කියලා. එතනින් පස්සේ නියත අගයක දැන් අපව පවතිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඉහළ නෙමෙයි දැන් පහළ. මේක වෙනවා පහළ. පහළ පරායන උෂ්ණත්වයක් වෙනවා. පහළ දේහ ගැඹුරු උෂ්ණත්වයක් එනවා. එතකොට මොකද වෙන්නේ කියලා බලමු. හරි. පහළ මේ විදිහමයි. අර වගේම ලස්සනට මේක රටාවක් විදිහට මතක තියාගන්න තියෙනවා. හරි. පහළ පරායන උෂ්ණත්වයක් වෙනවා. ඒකෙදි සමේ තියෙන තාප ප්‍රතිග්‍රහ ක්‍රමය අපි එතන කියන්නේ ශීතල ප්‍රතිග්‍රහ කියලා මතකද? සීතල ප්‍රතිග්‍රහ තිබුණේ ක්‍රවුස් බල්බ වගේ. අන්න ඒවා වගේ අඳුර ගන්නවා පරයන්ත උෂ්ණත්වය. දේහයේ බාහිර පරිසරයට තියෙන ආසන්නයේ තියෙන උෂ්ණත්වය සීතල අඩු උෂ්ණත්ව වගේක් ආවන් පස්සේ අන්න ක්‍රවුස් බල්බ වගේ ඒවා ප්‍රතිග්‍රහ මගින් මේ උත්තේජය ලබා ගන්නවා. ලබාගෙන එයා උත්තේජනය කරනවා කවුද? තාපයවන මධ්‍යස්ථානය. මොකක් කියලාද කරන්නේ දැන් බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයා මොනව කරන්න කියලාද? තාප හානි ක්‍රියාවලි අඩු කරලා. දැන් මේ ඉතනේ වෙනත්. තාපලාභී ක්‍රියාවලි මොනව කරන්න කියලාද? වැඩි කරන්න කියලා. ඒ එක පැත්තක්. ඊට පස්සේ ආපහු මොනව වෙනවද? පහළ දේහ ගැඹුරු උෂ්ණත්වය. අභ්‍යන්තරයේ උෂ්ණත්වය ගැඹුරු උෂ්ණත්වය කියන්නේ දේහ පහළ උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. විවිධ සාධක ඔස්සේ. ඒකට ඒක බලපෑමක් වෙනවා ප්‍රධාන වශයෙන්. අපි හිතන්නකෝ ගොඩක් මේ ජලයට කිමිදිලා වගේ ලොකු වෙලාවක් ඉන්නකොට මතකද ඔයාලා දැන් බාහිර පරිසරයේ සාමාන්‍යයෙන් හොඳ අවුපායපු දවසක්. නමුත් ගොඩක් වෙලා ඕගොල්ලෝ වතුරේ හිටියෝ. ඕගොල්ලන්ව වෙවුලන්න ගන්නවා. ඒ අත්දැකීම ඇති ඕගොල්ලන්ට. ඔය මූදනාන්න එහෙම ගියාම ළමයින්ට ඉතින් වෙලාවක් කලාවක් මතක නැහැ. එළියට එන්න ඕන කියලා මතක නැහැ. කන්න ඕනේද කියලාත් නැහැ. ඒකේ ඉන්නවා පින. හැබැයි ටික වෙලා ඒ වැඩි වෙලාවක් අපිට මේ වතුර තුල ඉන්න බෑ. පැයක් දෙකක් තුනක් වගේ අපි හිටියොත් අනිවාර්යයෙන්ම අපිව ඒ ඇඟ අභ්‍යන්තරයේ සිසිල් වෙනවා. සමහරවල් ගිනි ගන්න අවුව. ඒ වුණාට අපි වෙවුලන්න පටන් ගන්නවා. ඒකට හේතුව මේ අගය 37කට වඩා මොන වෙලාද? ඒ අභ්‍යන්තරයේ පහළ යන්න ඇවිල්ලා. යනවා අපේ වෙවිලීම හට ගන්නවා. ඒ වෙවිලීම කියන්නේ සීතල සඳහා ඇති කරන ප්‍රතිචාරය. යනවා මෙතන පහළගේ ගැඹුරු උෂ්ණත්වයක් ඒ වගේ ආවම පස්සේ හයිපොතැලමස්සේ තියෙන උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක වල ස්නායුවන්ත උත්තේජනය වෙලා එයාලත් යනවා තාපයවන මධ්‍යස්ථානයේ මොනව කරන්න කියලා තාපලාභී ක්‍රියාවලිය වැඩි කරන්න කියනවා. මොනවද තාපලාභී ක්‍රියාවලිය? දැන් අපි මේක මතකලා ඒක බලමු. තාපලාභී ක්‍රියාවලිය කියන්නේ
තාපය වැඩි කරන ඒවායි මේවා තියෙනවා කීපයක්. එකක් එයා මොකද කරන්නේ? සංකෝචනය කරනවා සමේ අර මෙතන තිබ්බ ඒවා මේ වගේ තිබුණ ඒවා නැත්නම් මේ වගේ තියෙන ඒවා තවදුරටත් සංකෝචනය කරනවා. ඒ කියන්නේ ඒතකොට සම මෙහෙමනම් දැන් මේවනේ ස්මෝල් සාමාන්‍ය අස්කාරය දැන් රුධිර වාහිනිය මෙන්න මේ ගොඩක් සීන් කරනවා සංකෝචනය කරනවා. එතකොට තවදුරටත් මොනවා වෙන්නේ නැද්ද? සම බාහිරට ගොඩක් දුර වැඩි වෙනවා සහ කුඩා රුධිර නාලයක් තියෙනවා. එතකොට ඒකේ තාප හානිය මොනවාද? විකිරණය වගේ තාප හානිය අඩු වෙනවා. තාප විකිරණය අඩු වෙලා යනවා එක එක. ඊට පස්සේ අපෝ කාංකාල පේශි වල සංකෝචන නැත්නම් අපි කියනවා වෙවුලීම. වෙවුලීම ඇති කරලා අමතර තාපයක් ජනනය කරන්න ඒක දායක කර ගන්නවා. ආපහු වෙන දෙයක් තමයි රෝම උද්ගාමක පේශිය සංකෝචනය. පේශි මොනවාද? සංකෝචනය වෙනවා. රෝම උද්ගාමක පේශි සංකෝචනය වෙනවා. ආපහු thyroid hormone සහ adrenaline ශ්‍රාවය වැඩි කරලා දේහයේ පරිවෘත්තියගේ වැඩි කරනවා. මේ හෝමෝන වලින් මොකද වෙන්නේ? දේහයේ පරිවෘත්තිය ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එමගින් මොකක් වෙනවද? අමතරව තාපයක් ජනනය වෙනවා. මොනවද ඒතර ශීතල ආපුවම වෙන ක්‍රියාවලිය? ඒ කියන්නේ වෙන විදිහින් කිව්වොත් තාපලාභී ක්‍රියාවලිය මොනවද? එකක් සමාසන්නේ රුධිර වාහිනී සංකෝචනය කිරීම. ඊළඟට කංකාල පේශි වල හදිසි නැත්නම් එකපාර ඇති කරන සංකෝචන ඇති කරලා වෙවුලීමේ තත්ත්වයන් ඇති කිරීම. ඒකට අපි කියනවා ශීඝ්‍ර පුනරාවර්ති සංකෝචනය කියලා. ශීඝ්‍ර පුනරාවර්ති. ශීඝ්‍රය කියන්නේ වේගවත් ඇති වෙන නැවත සිදුවන. ඒකයි අපිට ඒවැය පාලනයෙන් තොර වෙන්නේ. අපිට කංකාල පේශි වල පාලනය අපි සතුයිනේ. නමුත් අර වගේ දේහයෙන් ඇති කරන පාලනය අපිට බෑ වළක්වා ගන්න. එයා කංකාල පේශිත් තමන්ගේ අංශකට යටත් කරගෙන වෙවලීම ඇති කරනවා. අපිට ඒකයි පාලනය කරගන්න බැරි හරි. ඊට පස්සේ රෝමෝද්ගාම පේශියත් සම ආසන්නයේ තියෙන සංකෝචනය වීමෙන් යම් අමතර තාප ප්‍රමාණයක් ලබා ගන්නවා. ඊට පස්සේ අපෝ මේ හෝමෝන වර්ග නිපදවීමෙන් දේහ පරිවෘත්තිය වැඩි කරලා එතනොත් තාපය වැඩිපුර ලබා ගන්න කටයුතු කරනවා. ඒතර ඒ අනුව මේ ක්‍රියාවලිය වලින් මොන වෙනවද? දැන් තාපලාභී ක්‍රියාවලිය. ඒතර ඒ සියලු ක්‍රියාවලිය නිසා දේහයේ උෂ්ණත්වය අපෝ අඩු වෙච්ච උෂ්ණත්වය 37 සෙල්සියස් සාමාන්‍ය උෂ්ණත්වයට ළඟා. ඒ ළඟා වුණාන් පස්සේ තවදුරටත් තාපලාභී වුණොත් නේ ගොඩ ඇවිල්ලා ගිනි ගහන අවුවට ආයන් පස්සේ ටික ටිකට වෙවුලනවා නම් එහෙම වෙලා අන්තිමේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒක භයානකයි. ඒ අනුව ආපහු ක්‍රියාත්මක වෙනවා රිනපතිපෝෂී යාන්ත්‍රණ. රිනපතිපෝෂී යාන්ත්‍රණ මගින් මොනවා වේද? තාපය ආවන මධ්‍යස්ථානයේ පණවෙන්න දෙනවා. දැන් නියතගයට ඇවිල්ලා තියෙන නිසා තාපලාභී ඒවා නවත්තන්න තාපලාභී ක්‍රියාවලිය අක්‍රිය කරන්න නිෂේධනය කරන්න කියලා ආපුවම නියතගයක ඒ උෂ්ණත්වය රැඳෙනවා. ඒත් ඔන්න ඔය කරුණු ටික තමයි ඔයගොල්ලෝ තාපය නැත්නම් උෂ්ණත්වය යාමනය කිරීමට අදාළව සටහන් කරගන්න ඕන. ඊළඟට අපි යමු රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය වෙන්නේ කොහොමද කියලා බලමු. මේක පැහැදිලි ඇති. දැන් රචනා ප්‍රශ්නයකට ගෙලින්ම ආවොත් ඔය මම කියපු කරුණු ටික ලස්සනට විස්තර කරගන්නයි ඕන. ඊළඟ එක බලමු අපි රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය. බලමු ඒක කොහොමද කියලා රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන්නේ කොහොමද කියලා. ඒක මෙහෙමයි ග්ලූකෝස් වල දැන් සාමාන්‍යයෙන් බ්ලඩ් ග්ලූකෝස් රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය අපි දානවා කොච්චරක් කියලාද 70වත් 110ක් මිලිග්‍රෑම් කොච්චරද මිලිලීටර් 100
රුධිරය මිලිලීටර් 100ක මිලිග්‍රෑම් ප්‍රමාණය තියෙන්න ඕනේ ග්ලූකෝස් වෙන් කරගත්තොත් 70ක් 110ක් අතර ප්‍රමාණයක්. මේක තමයි සාමාන්‍ය දේහයේ නිරෝගී පුද්ගලයෙකුගේ निराहारව සිටින විට. ඒක අපි කියනවා निराहारව සිටින විට. ඒ කියන්නේ ආහාර ගත්තයින් පස්සේ අපි හොඳ අර කන්දක් වගේ බත් ගන්න බෙදාගෙන කෑවන් පස්සේ අනිවාර්යෙන් මේක වැඩි වෙනවා. මේ 110ක් පැනලා වැඩි වෙනවා. එහෙම බලලා හරියන්නේ නැහැ. අපි බලන්න ඕනේ निराहारව ඉඳලා. ඒකයි ඕගොල්ලන්ට කියන්නේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක. ඩයබටික් වලට බ්ලඩ් ටෙස්ට් කරන්න එමෙද්දි දැන් ඕගොල්ලන්ගේ ටෙස්ට් කරන්න නැතුව නමුත් ඔය අම්මලා තාත්තලා එහෙම ටෙස්ට් කරන්න යද්දි කියනවා පැය 12ක් නේද? පැය 12 නොකා යන්න කියලා. අන්න එතකොට දේහය තුල රුධිරය මොන වෙනවද? අර සාමාන්‍ය අගයට එනවා. ඒ ආහාර භාවිතයක් නැහැ. ඒ නිසා අර වැඩි වෙන්නේ නැහැ ග්ලූකෝස් මට්ටම. ඒ අගය තියෙනවා. එනෝ මේ ග්ලූකෝස් මට්ටම පුළුවන් සාමාන්‍ය මෙයාගේ පරිවෘත්ති ක්‍රියාවලිය පවත්වා ගන්න. හරිද? ඒකද කියනවා ක්ෂණික අවශ්‍යතාව සඳහා. කියන්නේ සෛල වල එන්න ක්‍රියාවලිය වලට හරි ක්ෂණික අවශ්‍යතාව වලට මේ ප්‍රමාණවත් තියෙනවා. මේ සෛල වල ක්ෂණික අවස්ථා කියන මොනවද? එයාගේ වර්ධන ක්‍රියාවලිය වෙන්න පුළුවන්. එයාගේ ATP නිපදවීමේ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාවලිය වලට මේ ප්‍රමාණය ඇති. ඒතර පැය 12ක් නොකයිටියා කියලා මැරෙන්නේ නැහැ. හරි? ඕනතරම් ඒ කියන්නේ දවසක් දෙකක් වුණත් ඒ විදිහට ඉන්න පුළුවන්. නමුත් ඊට පස්සේ තමයි ගැටලුවක් වෙන්නේ. මොකද අර වැඩිපුර සෛල වලින් දිගටම ඒක කරන්න බෑ. හරි කොහොම හරි එතකොට රුධිරේ ග්ලූකෝස් මට්ටම මේ විදිහට තියාගන්නවා. මේක හිටපුවම මොන වෙනවද? වැඩි වෙනවා. හරි මේක වැඩි වෙනවා. ග්ලූකෝස් මට්ටම හරි 110 120 130 ඒ වගේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඒක සමහරක් වෙලාවට අපි ආහාර ගත්තාම වෙන්න පුළුවන්. නිරෝගී කෙනෙකුට වෙන්නත් පුළුවන්. මේක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ 110 අතිශයම තියෙන්නේ නැහැ නිරෝගී කෙනෙක් දුණත් අනිවාර්යයෙන් මේක මොන වෙනවද? උච්චාවචනය වෙනවා. උච්චාවචනය. හරි උඩ පහළ යනවා හැමතිස්සෙම. ඒතර ඒ අනුව නිරෝගී කෙනෙක් වුණත් ආහාර ගත්තාම මොන වෙනවද? ග්ලූකෝස් මට්ටම ග්ලූකෝස් සාන්ද්‍රණය රුධිරේ වැඩි වෙනවා. මේ රුධිරේ වැඩි වෙච්ච ග්ලූකෝස් සාන්ද්‍රණය කාව උත්තේජනය කරනවද? මතකද ඔයගලන්ට අග්න්‍යාසය කියලා ඉන්ද්‍රියක් අපි කතා කළා. ඒකේ මොනවද තිබ්බද? ලැංගහන් දීපිකා. ලැංගහන් දීපිකා තමයි ඒක කියන අන්තරාසර්ග කොටස. මේ ලැංගහන් දීපිකා හැදලා තිබුණා බීටා සෛල සහ ඇල්ෆා සෛල කියලා සෛල වර්ග දෙකකින්. බීටා සෛල මෙන්න මේ බීටා සෛල තමයි වැඩි වෙන ග්ලූකෝස් මට්ටම මගින් උත්තේජනය කරන්නේ ලැංගික දීපිකාවල බීටා සෛල. හරි මෙන්න මේ බීටා සෛල තමයි උත්තේජනය කරන වැඩි වෙච්ච ග්ලූකෝස් මට්ටම. මෙයා මොකද කරන්නේ? නිපදවනවා ඊට පස්සේ ඉන්සියුලින්. රුධිරයට ඉන්සියුලින් ස්‍රාවය කිරීම බීටා සෛල මගින් මොනවද වැඩි කරනවා. මේ ඉන්සියුලින් විශිෂ්ට අපි කියනවා විශිෂ්ට අවයව පටක විශිෂ්ට අවයව එහෙම නැත්නම් පටක මත ක්‍රියා කරලා එයා හොයන්නේ යාගේ ක්‍රියාවලිය පටන් ගන්නවා මොනවා කරන ක්‍රියාවලියෙන් පටන් ගන්න ඉන්සියුලින් හැදෙන්න නම් ග්ලූකෝස් වැඩි වෙන්න ඕනේ එහෙනම් එයා පටන් ගන්න ක්‍රියාවලිය වෙන්න ඕනේ මොනවද ග්ලූකෝස් අඩු කරන ක්‍රියාවලිය ඒකදී එකක් පළවෙනි එක තමයි එයා සෛල වලට ග්ලූකෝස් පරිවහනය කරනවා. වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික පරිවහනය කරනවා. ඒ වගේම ග්ලූකෝස් මොනවා කිරීමද? බිඳවීම නැත්නම් භාවිතය. පරිවහනය හා භාවිතය වැඩි කරනවා. ඒ කියන්නේ මේව කතාවක්. දැන් අපේ දේහයේ රුධිරයේ වල ග්ලූකෝස් තියෙනවා. ඒතකොට මේ මට්ටම වැඩි අඩු කරගන්න ඕනේ අපිට. අපි කරන්නේ සෛල වලට දැන් මේ රුධිරේ දිගටම තියෙන්නේ නැහැ. රුධිරයේ ග්ලූකෝස් ටික ඊට පස්සේ සෛල වලින් අවශෝෂණය කරගන්න එක කරන්නේ. එතකොට සෛල වලින් අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලිය කවුරු මගින් වැඩි කරනවද? ඉන්සියුලින් මගින් වැඩි කරනවා. එතකොට ඉක්මනින් දැන් මේම රුධිර කේශනාලිකා වලින් මොහොම බෙදලා ගිහිල්ලා ඊට පස්සේ දේහ පටක අවකාශයට යනවනේ මේව. එම සෛල තියෙනවා ඊට පස්සේ. එතකොට මේ සෛල වලින් අවශෝෂණය කිරීම සෛල වෙත මොනවා පරිවහනයද? ග්ලූකෝස් පරිවහනය වැඩි කරනවා. කලින් තිබුණේ මෙහෙම නම් දැන් ඒක මෙහෙම වැඩි කරනවා. අවස්ථා කිහිපයකින් වැඩි කරනවා. කවුරු මගින්ද? ඉන්සියුලින් මගින්. කලින් තිබෙක ඊතලේ නම් දැන් මොනවද කරනවද ඊතල දෙකක් තුනක් වෙනවා සෛල වලට පරිවහනය වීමේ ශීඝ්‍රතාව මොනවද ග්ලූකෝස් ඒ වගේම සෛල වලින් බිඳ හැලීම ග්ලූකෝස් බිඳ හැදලා ස්වය ශෝෂණයට ඒව ලක් කිරීම ක්‍රියාවලිය එයා වැඩි කරනවා කවුරු මගින්ද ඉන්සියුලින් මගින්
ඒක. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ මේ ග්ලූකෝස් මේද පටක මත මේද පටකවල මේද ලෙස තැන්පත් කරනවා. ඒ කියන්නේ ග්ලූකෝස් මේදේ බඩපත් කරලා මේද පටකවල තැන්පත් කරනවා. ඒකත් කරනවා ඉන්සුලින් උත්තේජනය කරනවා. ආපහු ග්ලයිකෝජන් කරනවා. හරි ග්ලූකෝස් මොනව කරනවද? ග්ලයිකෝජන් කරනවා. ග්ලයිකෝජන් කරලා අක්මාව සහ කාංකාල පේශි කරනවා. කාංකාල පේශි වල ගබඩා කිරීම නැත්නම් සංචිත කිරීම සිදු කරනවා. එනවා මේ ක්‍රියාවලිය තුනම. හරි පට්ටේ පටකවල සෛල වලට පරිවාහනය හා භාවිතය වැඩි කරනවා. මේද තවල පරිවර්තනය කරලා මේද පටක තුල සංචිත කරනවා. ග්ලයිකෝජන් වලට පරිවර්තනය කරලා අක්මාව සහ පේශි වල තැන්පත් කරනවා. ඒ අනුව මේ ක්‍රියාවලිය මගින් මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය මගින් අවසානයේදී අර වැඩි වෙච්ච ග්ලූකෝස් මට්ටම ආපහු මේ අතර අගයකට එනවා. මේ අතර අගයට ආවයින් පස්සේ මේක අන්න ප්‍රතිඵලය. ඒක තමයි ප්‍රතිඵලය උනේ. මේ ක්‍රියාවලියෙන් ආව ප්‍රතිඵලය තමයි නියමිත අගයට ග්ලූකෝස් මට්ටම පැමිණීම. ඒ ප්‍රතිඵලය ඊට පස්සේ ක්‍රියා කරනවා ආපහු බීටා සෛල මත දැන් NDP කාලේ බීටා සෛල මත ක්‍රියා කරලා ඉන්සුලින් ශ්‍රාවය නිෂේධනය කරනවා. එදිගටම ඉන්සුලින් ශ්‍රාවය වෙනකොට අවසානයේ ග්ලූකෝස් නැතිකම නැති වෙනවා. ඔක්කොම ටික පටකවල තැන්පත් කරනවා අපිට පාවිච්චි කරන්න නැති වෙනවා. එහෙම දාරියන්නේ නැහැ. ඒ අනුව මේ අමත ක්‍රියා කරලා ඉන්සුලින් ශ්‍රාවය අඩු කරනවා. ඊට පස්සේ නියතගයක ග්ලූකෝස් මට්ටම තියෙනවා. ඔන්න ග්ලූකෝස් වැඩි වුණාම වෙන සිද්ධි. ඊළඟට මොකද වෙන්නේ? ඊට පස්සේ ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා සමහර අවස්ථාවල. දේහයේ තියෙන ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. අපි බලමු එහෙම වුණාම මොකද වෙන්නේ කියලා. අඩු වුණාම ඒක උත්තේජයක් වෙනවා කාටද? ග්ලැන්ඩියන් දීපිකාවල තියෙන ඇල්ෆා සෛල වලට. හරි මෙයා අඩු විදුලේ ග්ලූකෝස් මට්ටම අඩු වීමට මෙයා සංවේදී වෙනවා. එහෙම සංවේදී වෙලා මෙයා ඉපදවනවා එතනින් ග්ලූකගන් කියන අනිත් හෝමෝන. ග්ලූකගන් ඉපදවනවා. ග්ලූකගන් ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා අක්මාවෙන් හා පේශි කංකාල පේශි මත ක්‍රියා කරලා අනිවාර්යයෙන් ඕන කංකාල පේශි කියන එකත් කියන්න ඕනේ. මොකද අනිත් පේශි වල නෙමෙයි ප්‍රධාන වශයෙන් කංකාල පේශි වල තමයි ග්ලයිකෝජන් තැන්පත් වීම සිද්ධ වෙන්නේ. මේ දෙන්න මතම ක්‍රියා කරලා මොනවද කරනවද? ඒ ග්ලයිකෝජන් විදිහට ගබඩා වෙලා තියෙන ග්ලූකෝස් ටික නැවත රුධිරයට ග්ලූකෝස් විදිහටම නිදහස් කරනවා. හරි ඔන්න ඔය වැඩේ කරනවා කවුරු මගින්ද? ග්ලූකගන් මගින්. ඒතර ඒ අනුව ග්ලූකෝස් මට්ටම නැවතත් අරහාගයට පැමිණෙනවා. අඩු වෙච්ච ග්ලූකෝස් මට්ටම නැවත ඒ අගයට පැමිණෙනවා. පැමිණුණාට පස්සේ ඒ මගින් ඉන්න බලපෑමක් මෙයා මත ඇති කරලා ක්‍රියාවලිය අවසන් කරනවා. හරි ඒ අනුව එතනින් නියත අගයක ග්ලූකෝස් මට්ටම තියාගන්න ඉන්සුලින් හා ග්ලූකගන් කියන හෝමෝන දෙකේ බලපෑම ඔයගොල්ලෝ ඒ විදිහට පැහැදිලි කරන්න ඕනේ. හරි එතකොට එන ප්‍රතිපෝෂී යාන්ත්‍රණ දැන් අපි කතා කරේ උෂ්ණත්වය ඒ වගේම ග්ලූකෝස් සාන්ද්‍රණය දෙකටම අදාළව එන ප්‍රතිපෝෂී යාන්ත්‍රණ මගින් මේ ක්‍රියාවලිය පාලනය වුණා. හරි ඊළඟ විචාරණය තමයි අපි කියවන විචාරණය එක එක වෙනස් වෙනවා. ඒවා තමයි අපි සමස්තයෙන් පාලනය කරන්න කියන්නේ. එහෙනම් ඊළඟට තියෙන විචාරණය තමයි ආස්තුති විධානය. නැත්නම් ආස්තුති පීඩනය නේද පවත්වා දෙන්නේ. ආශ්‍රිත පීඩන මේකට අදාළ වෙන්නේ හයිපොතැලමස්. හරි. මොලේ තියෙන හයිපොතැලමස් මගින් තමයි ආශ්‍රිත විධානය. ආශ්‍රිත විධානය කියන්නේ මොකක්ද? ඒක අපිට කලින් හම්බුණා. ආශ්‍රිත විධානය. ඉතින් අපි ඒකට අත්දැකීමක් කිව්වා ආශ්‍රිත විධානය කියන්නේ මොකක්ද කියන එක දේහය තරලවල තියෙන
ද්‍රව්‍ය සාන්ද්‍රණය නේ. දේහයේ තියෙන තරල සහ තරල වල දීලා තියෙන ද්‍රව්‍ය සාන්ද්‍රණය නියතකයක පවත්වා ගැනීම තමයි අපි කියන්නේ ආශ්‍රිත විධානය කියන්නේ. ඒතර මේ දේ කරන්න නම් ඒ කියන්නේ දිය වෙන්නේ ඉතින් ජලයනේ. ද්‍රාවකයේ විදිහට තියාගන්න ජලය. ඒකේ තමයි ද්‍රව්‍ය දිය වෙන්නේ. ඉතින් අයන වර්ග වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අයන වර්ගනේ ඒකට අදාළ වෙන්නේ. නැත්නම් වෙනත් කාබනික අණු වෙන්න පුළුවන් මොනවා හරි. ඒතර ඒ අනුව මේ ආශ්‍රිත විධානයට අනුව එයාගේ තියෙනවා ආශ්‍රිත ප්‍රතිග්‍රාහක. හරි. ආශ්‍රිත පීඩනය හඳුනා ගන්න අදාළව ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක තියෙනවා හයිපොතැලමස් තුල. හරි. ආශ්‍රිත ප්‍රතිග්‍රාහක තියෙනවා හයිපොතැලමස් තුල. ඒවා තියෙන්නේ හයිපොතැලමස්. දේහය තුළ ආශ්‍රිත පීඩනය කියලා කියන්නේ ඔස්මෝටික් ප්‍රෙෂර් කියන එක. ඒ කියන්නේ අර අයන ද්‍රාවකවල දී වෙලා තියෙන තරල වල දී වෙලා තියෙන අයන වගේ නැති කරන ආශ්‍රිතික පීඩනය තමයි අපි ආශ්‍රිත පීඩනය කියලා හඳුන්වන්නේ. මේ පීඩනය ආශ්‍රිතික පීඩනය වෙනස. දැන් අයන ප්‍රමාණය වැඩි නම් ජලයේ ප්‍රමාණය අඩු නම් අන්න එතන ආශ්‍රිතික පීඩනය වැඩි වෙනවා. හරි. ඒ වගේ අවස්ථාවක මේ වැඩි වෙන ආශ්‍රිතික පීඩනය අඳුර ගන්න පුළුවන් කාටද? මේ හයිපොතැලමස්යේ තියෙන ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක වල. එයා ඒ විදිහට ලබාගෙන එයා දේහයේ තරල වල තියෙන ජල ප්‍රමාණය වගේම අයන සාන්ද්‍රණය මේ දෙකම එයා සංවේදී කරගන්නවා. ඒ කියන්නේ එයා දැනගන්නවා ජල ප්‍රමාණය අඩුද දේහ තරල වල තියෙන, ඒ වගේම අයන ප්‍රමාණය වැඩි හෝ අඩු බවත් එයාට අඳුර ගැනීමට හැකියි. ඒ අනුව ඔය ටිකෙන් එයා ආශ්‍රිත පීඩනය පාලනය කරනවා. මේකෙදි පළමුව මොකක්ද මුලින්ම වෙන්නේ? දේහයේ තියෙන ජල ප්‍රමාණය. අපි හිතමුකෝ හරි ජල ප්‍රමාණය පාලනය වුණා කියලා. මේ ජල ප්‍රමාණය පාලනය වෙන්න ගත්තයින් පස්සේ ඒකට අදාළව තියෙනවා හයිපොතැලමස්යේ පිපාසය ඇති කිරීම සඳහා වූ ප්‍රදේශ. පිපාසය ඇති කරන ප්‍රදේශ තියෙනවා. අපිට මේක හයිපොතැලමස්යේ කාර්යභාරයක් විදිහට දුන්නා. පිපාසය ඒ ඇති කිරීම සහ ඒ ක්‍රියාවලිය කරන්නේ හයිපොතැලමස්යෙන් කියලා. මේ පිපාසය ඇති කිරීමට අදාළ ප්‍රතිග්‍රාහක හයිපොතැලමස්යේ තියෙනවා. බලමු ඒවා මොනවද කරන්නේ කියලා. මේකෙදි කියනවා ආශ්‍රිත මෞලිකතාවය කියලා. එක ඒවා ඉතින් ඒ ඔක්කොම එකයි ඒක විදිහට. හරි ආශ්‍රිත මෞලිකතාවය. ඒ කියන්නේ ආශ්‍රිත සාන්ද්‍රණය නැත්නම් ආශ්‍රිත පීඩනයටම අදාළව අපිට කියන්න පුළුවන් වචනයක්. මොකද ආශ්‍රිත පීඩනය කියලා කියන්නේ ඒ අයනවල සාන්ද්‍රණය මගින් ඇති කරන්නා වූ පීඩනය. ඒ අයනවල සාන්ද්‍රණය තමයි ආශ්‍රිත මෞලිකතාවය කියන්නේ. ඒ අනුව කෙසේ හෝ රුධිරයේ නැත්නම් දේහ තරල වල තියෙන අයන ප්‍රමාණය වැඩි වුණාම අපිට කියන්න පුළුවන් ආශ්‍රිත මෞලිකතාවය වැඩි කියලා. එතන මෙහෙම ආශ්‍රිත මෞලිකතාවය වැඩි වුණායින් පස්සේ මේකේ හයිපොතැලමස්යෙන් තියෙන ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙලා එමගින් පිපාසය ඇති කිරීම. පිපාසය ඇති කිරීමට අදාළ ක්‍රියාවලිය සිද්ධ කරනවා. හරි. පිපාසය කොහොමද ඇති කරන්නේ? එකක් එහෙම ආපහු මේකේ ක්‍රියාවලියක් වෙනවා ADH අපර පිටියුටරි. අපි හෝමෝන වලින් කතා කරා හයිපොතැලමස්යෙන් නිපදවලා ඒකේ ස්නායු සෛල හරහා ගෙනල්ලා අපර පිටියුටරිය හෝමෝන දෙකක් අපඩා කරලා තියෙනවා. එකක් ඔක්සිටොසින් අනික ADH හෝමෝන. එහෙනම් අපර පිටියුටරියෙන් ADH හෝමෝන ස්‍රාවය කරනවා. දැන් මම ආපහු පොඩ්ඩක් මුලින් ඉඳලා කියනවා මොකද්ද මේ කිව්වේ කියලා. ඔන්න දේහ තරලවල අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. වෙන විදිහකින් මට ඔය කියන්න පුළුවන් ආශ්‍රිතික මෞලිකතාවය වැඩි වෙනවා කියලා. තව විදිහකින් ඕනනම් කියන්න පුළුවන් ආශ්‍රිතික පීඩනය වැඩි වෙනවා කියලා. හරි? කොයි එක කිව්වත් එකයි. ඒ වැඩි වුණාම ඒක අඳුරා ගන්නවා කවුද? මොලේ හයිපොතැලමස් වල තියෙන ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක මගින්. ආශ්‍රිතික ප්‍රතිග්‍රාහක මගින් අඳුනාගෙන එයා ප්‍රතිදානයක් නැත්නම් ප්‍රතිචාරයක් විදිහට ඇති කරනවා මොනවද? පිපාසය. පිපාසය ඇති කරනවා. ඒ වගේම අපර පිටුටරිය මත ක්‍රියා කරන ADH ශ්‍රාවය වැඩි කරනවා.
රුධිරයට ADH හෝමෝනය වැඩි කරලා වැඩිපුර ශ්‍රාවය කරනවා. ADH වලින් වෙන්නේ මොකද්ද කියන එක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. මෙයා ක්‍රියා කරනවා මොනවදද? විදුර සංවලිත නාලිකාව මත සහ සංග්‍රාහක ප්‍රණාලිය මත. උරුකාණ විදුර සංවලිත නාලිකාව සංග්‍රාහක ප්‍රණාලිය මත ක්‍රියා කරලා එමගින් ජල ප්‍රතිශෝෂණය වැඩි කරනවා. රුධිරයේ ජල ප්‍රතිශෝෂණය වැඩි කරනවා. අන්න බලන්න දැන් මොකද්ද උනේ කියලා. දේහ කරල වල අයන ප්‍රමාණය වැඩි වෙච්ච එක මෙච්චරලා තිබු ප්‍රශ්නේ. ඒ අනුව ජල ප්‍රතිශෝෂණය වැඩි කරාම අර අයන ටික තනු කරලා. ඒතර අර ප්‍රශ්නයට ගැටලුවක් නැතු වෙනවා. අර මම කිව්වේ රයිසයක් එහෙම ලොකුවට කාපුවම නේද? සමහරවිට ඉන්දියානු ඉඳලා කියලා වතුර බොනවා. ඒ කියන්නේ අනිපාසය ඇති කරන ක්‍රියාවලිය අරය පටන් ගන්නවා. ඒ අනුව ඒකේ ගොඩක් ලවණතාවය වැඩි අපිට නොදැනුවට ගොඩක් ලවණ ප්‍රමාණයක් අන්තර්ගත වෙන නිසා මේ ආශ්‍රිත මෞලිකතාව නැත්නම් ආශ්‍රිත පීඩනය දේහ තුළ ගොඩක් ඉහළ යනවා. ඒකයි ඒකට හේතුව. ඒ අනුව ජල ප්‍රතිශෝෂණය වෙනවා. ඒතකොට අඛණ්ඩව ජල ප්‍රතිශෝෂණය වෙන්නේ නැහැ. හරි? යම් අගයකට ආශ්‍රිත මෞලිකතාවයේ නියතකයට ආවෙන් පස්සේ එයාම නැවතත් විලපතිපෝෂී යාන්ත්‍රණයක් විදිහට කවුරු මත ක්‍රියා කරනවද? ආයතනමස මත ක්‍රියා කරනවා. දැන් ඇති දැන් ආශ්‍රිත පීඩනයේ නියතකයට ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව ආයතනමස මගින් ADH ශ්‍රාවය කිරීම නිෂේධනය කරනවා. ඒ තමයි කිව්වේ ජලයට අදාළව ඒ කියන්නේ මෙන්න මේ කොටස ජල ප්‍රමාණය පාලනයට අදාළව ක්‍රියාවක්. ඒ විතරක් නෙමෙයි ආපහු හේතුවක් වෙනවා යම් කිසි අවස්ථාවක අඩු රුධිර පරිමාව සහ සෝඩියම් අයන අඩු වෙනවා. රුධිරයේ තියෙන සෝඩියම් අයන ප්‍රමාණය හෝ නැත්නම් පරිමාව අඩු අවස්ථාවක අන්න එතකොට මෙන්න මේකට අදාළව හරි අපි කියව නියත ජල ප්‍රමාණයක් වගේ නියත අයන ප්‍රමාණයක් පාලනය කරගන්න ඕනේ කියලා. එතකොට සෝඩියම් ප්‍රමාණය සෝඩියම් සාන්ද්‍රණය රුධිරයේ අඩු වෙන එක ගැටලුවක් වෙනවා. ඇයි ගැටලුවක් වෙන්නේ? මොකද සෝඩියම් කියන එක නම් ගොඩක් අපිට වැදගත් වෙන කෙනෙක් විශේෂයෙන්ම ආවේග ස්නායු ආවේග සම්ප්‍රේෂණයට වගේ. ඒ අඩු වුණාම ඒක ගැටලුවක් වෙනවා. ඒ අනුව සෝඩියම් අයන ප්‍රමාණය අඩු වෙන එක අපිට ඒ මගින් නිපද වෙනවා ඇන්ජියෝටෙන්සින් මතකද ඒක? ඇන්ජියෝ අර ඒක මතක නැත්නම් අපෝ පොඩ්ඩක් බලන්න බයිස්ත්‍රාවයේ මේ පස්වෙනි පාඩමේම බයිස්ත්‍රාවයේ අන්තිමට කරලා තියෙන එක හරි. ඇන්ජියෝටෙන්සින් නෝජන් විතරම දාන්නේ ඇන්ජියෝටෙන්සින් 2 මේ ඇන්ජියෝටෙන්සින් 2 ක්‍රියා කරනවා අධිවෘක්ක භාවිතය මත. අධිවෘක්ක භාවිතය මේක මතක ඇති ඔයගලන්ට වර්ග දෙකක අපි මේ කලින් වීඩියෝ එකෙන් කතා කරේ මේ මිනරල් කෝටිසයිඩ් කියලා එන්සයිම් වර්ග දෙකක්. දැන් මිනරල් කෝටිකොයිඩ්. ඒ එන්සයිම් වර්ගයක් වෙනවා ඇල්ඩෙස්ටෙරෝන්. මේක පරිශ්‍රාවයකදී අපිට හමුණා. ඊට අපි මේකට කලින් කරපු වීඩියෝ එකේ හෝමෝන නිපදවීමට අදාළවත් ඒක කතා කරා. ඒ ඇල්ඩෙස්ටෙරෝන් නිපදවලා ඇල්ඩෙස්ටෙරෝන් හේතුවක් වෙනවා අන්න මේ පද්ධති මත ක්‍රියා කරලා උරුකාණු මත විදුලි සංවලිත සංග්‍රාහක ප්‍රණාල මත ක්‍රියා කරලා සක්‍රියව සෝඩියම් ප්‍රතිශෝෂණය කරනවා. ඒක සක්‍රියව සෝඩියම් ප්‍රතිශෝෂණය වැඩි වීම නිසා වැඩි ප්‍රමාණයක් ජලයක් නැවත ප්‍රතිශෝෂණය වෙනවා රුධිරයට. ඒතර එමගින් රුධිර පරිමාවත් වැඩි වෙනවා. සෝඩියම් අයන සාන්ද්‍රණයක් වැඩි වීම සිද්ධ වෙනවා. ඒ අනුව එතනින් ආපහු රුධිර පරිමාව හා පීඩනයත් ඒ වගේම සෝඩියම් ප්‍රමාණයත් ඇති වෙනාම එතනිනුත් ආපහු හෙලපතිකෝෂී යාන්ත්‍රණයක් ක්‍රියා කරලා හරි කවුරු මතද ක්‍රියා කරන්නේ අධිවෘක්ක භාවිතය මත. හරි අධිවෘක්ක භාවිතය මත ක්‍රියා කරලා අර ඇල්ඩෙස්ටරෝන් නිපදවීම අඩු කරලා එයා සමතේකටපත් වෙනවා නියතකයක තියාගන්න. හරි ඒක තමයි ඒතකොට ආශ්‍රිත විධානයට අදාළව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කරුණු ටික. ආශ්‍රිත විධානය ප්‍රධාන වශයෙන්ම සඳහා පවතින්නේ ජල ප්‍රමාණය හා අයන ප්‍රමාණය පාලනය මත. ඒ පාලනය කරන්න ADH හා ඇල්ඩෙස්ටරෝන් වල බලපෑම සමස්තයට අදාළවයි ඒ කතා කරන්නේ. හරි ඊට පස්සේ අවසාන වශයෙන් තියෙනවා මාතෘකාවක්. එතනින් මේ සමස්තිතිය කොටස අවසාන වෙනවා. ඒ තමයි අක්මාව. දරන සමස්තිතියට අදාළව අපි හැඳින්වීම කතා කරා. උෂ්ණත්වය කොහොමද යම් වෙන්නේ කියලා කතා කරා. ඒ වගේම
උෂ්ණත්වය ග්ලූකෝස් මට්ටම සහ අවසානයේ ආශ්‍රිත පීඩනය ආශ්‍රිත විදානය ඇති වෙන ආකාරය ආශ්‍රිත විදානය පවත්වා ගන්න ආකාරය මේකදී අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අක්මාවට අදාළව අක්මාව ටිකක් විශේෂිතව අපි කතා කරනවා තවත් විවිධ ඉන්ද්‍රියන් හේතුවක් වෙනවා මේක පවත්වා ගන්නට. නමුත් ප්‍රධාන වශයෙන් අක්මාවේ බලපෑම. අක්මාවේ ලොකු බලපෑමක් සාපේක්ෂව තියෙනවා සමස්තයට අදාළව. අක්මාව දෙයේ තියෙන දෙවනට විශාලම ඉන්ද්‍රිය කියලා අපි සලකනවා. මේක සාමාන්‍යයෙන් ගත්තාම මේ වගේ දෙයක් ඛණ්ඩිකා හතරක් තියෙනවා. අපිට බාහිර පේන්නේ දෙකක්. ඒතර අක්මාවේ තියෙනවා ප්‍රධාන වශයෙන් කාර්යපාලන කීපයක්. එකක් කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය. ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ ගොඩක්ම අපි කතා කරා කලින් ඔයගොල්ලෝ මතක ඇති අර ග්ලයිකෝජන් විශේෂයෙන්ම අක්මා සෛල මත ග්ලයිකෝජන් ගබඩා විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ එයාලා ග්ලයිකෝජන් ගබඩා කරන්න හේතු කර ගන්නවා. වැඩිපුර රුධිරයක ග්ලූකෝස් තිබ්බාම අක්මා සෛල වල විශාල ප්‍රමාණයක් ග්ලයිකෝජන් විදිහට ගබඩා වෙනවා. ඒ මගින් ඉන්සියුලින් මගින්. එයා කරන ක්‍රියාවලියක් විදිහට අපි ඒක දැක්කුවානේ. එයano එතන ආපහු දැන් ග්ලයිකෝජන් විදිහට ගබඩා වෙලා තියෙනවා. ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වෙච්ච වෙලාවක ග්ලූකෝගන් මගින් අපි කිව්වා අක්මා සෛල හා පේශි සෛල මත ක්‍රියා කරලා ඒ ග්ලයිකෝජන් ආපහු රුධිරයට මුදා හැරීම සිදු කරනවා කියලා. ඒ අනුව ඔයගලන්ට පැහැදිලි වෙනවා අක්මාවේ තියෙන ග්ලයිකෝජන් ටික දේහයේ කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තියට ග්ලූකෝස් වල පරිවෘත්තියට ඉතාම වැදගත් වෙනවා කියලා. ඊට පස්සේ මේද පරිවෘත්තිය. කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය ඊළඟ එක මේද. ඒ කියන්නේ අක්මා සෛල වල මේද විදිහට මේදේ විදිහට ගබඩා කරනවා. එකක් මේද ගබඩා කරනවා අනිත් එක හරි. සංජිත වෙලා තියෙන මේදේ ප්‍රධාන වශයෙන්ම ගබඩා කරලා එයා තියාගෙන ඉන්නවා අවශ්‍ය වෙලාවකදී ඒ මගින් ATP නිපදවන්න. පුළුවන් මේදේ මගින් ATP නිපදවන්න පුළුවන් සෛලීය සංශ්ලේෂණ ක්‍රියාවලියට ATP නෙමෙයි මේද අම්ල වලට ඇතුල් වෙන්න පුළුවන් පාත් එකක් තියෙනවා අපි දෙවෙනි පාඩමේ කතා කරලා තියෙනවා. ඊළඟ එක තමයි ප්‍රෝටීන පරිවෘත්තිය. ඒ කියන්නේ මේකේ ප්‍රධාන වශයෙන් වෙන එකක් තමයි ඇමයිනෝ අම්ල බිඳහැලීම. ඇමයිනෝ අම්ල බිඳහැලන්නේ ප්‍රධාන වශයෙන් අක්මාව තුලදී. අපි කියනවා මේක ක්‍රියාවලිය විදිහට ඇමයින් හරණය කියලා. මේ ඇමයින් හරණය කියන ක්‍රියාවලිය මගින් තමයි බහිස්ත්‍රාවයටත් නයිට්‍රජනීය අපද්‍රව්‍ය නිදහස් වෙන්නේ, නිකුත් වෙන්නේ. හරි? ඒතර ඇමයින් කාණ්ඩය ඒකේ ගැලවිලා එන්නේ. ඊට පස්සේ අපොමෑත් කරන ක්‍රියාවලියක් තමයි හරිද? ට්‍රාන්ස් ඇමයිනීකරණය. ට්‍රාන්ස් ඇමයිනීකරණය. මේකේ කියන කතාව තමයි අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සංශ්ලේෂණයක කාබෝහයිඩ්‍රේට් වලට මාරු කිරීම. අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියන්නේ මොනවද? දේහයට බාහිරින් ලබාගත් බාහිරින් ලබා ගැනීම අවශ්‍ය නොවන ඒවා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නොවන කියන්නේ මේ ඕනේ නැහැ කියන එක නෙමෙයි. බාහිරින් ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ දේහය තුළ නිපද වෙනවා. දේහය තුළ නිපද වෙන අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල වලට කාබෝහයිඩ්‍රේට් වලට ඒ කියන්නේ ඒ ඇමයිනෝ අම්ල කාබෝහයිඩ්‍රේට් මගින් ඒ ඇමයිනෝ අම්ල සංශ්ලේෂණය කරනවා කියන්නේ. ට්‍රාන්ස් ඇමයිනීකරණය. ඊළඟට ප්ලාස්මා ප්‍රෝටීන සංශ්ලේෂණය. ඉතින් මේ තුනම යන්නේ ප්‍රෝටීන වල කෘත්‍යයන් නැත. ප්ලාස්මා ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්ලාස්මා ප්‍රෝටීන කියන්නේ ඇල්බියුමින්, ෆයිබ්‍රිනෝජන් ඒ වගේ ලොබියුමින්. ෆයිබ්‍රිනෝජන් කියන්නේ අපි ප්ලාස්මා ප්‍රෝටීනයක් තමයි. ඒතකොට ඒ වගේ ප්‍රෝටීන වර්ග නිපද වීම. ප්‍රෝටීන වලට අදාළව ප්‍රෝටීන පරිවෘත්තියට අදාළව ඒ කෘත්‍යයන් ටික. ඊට පස්සේ අපෝ කරන එක තමයි රක්තාණු බිඳවීම. රක්තාණු බිඳවීම. ඒ කියන්නේ මෙයා අක්මාව තුළ තමයි රක්තාණු බිඳ වැටෙන්නේ.
හරි ප්‍රධාන වශයෙන් රක්තාණු බිඳෙන තව එකක් තමයි ප්ලීහාව කියලා කියන්නේ. වැඩිහිටියෙකුගේ ගොඩක් වෙලාවට අපමාවේදී රත් රුධිරාණු බිඳ වැටීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ආපහු ව්‍යාධිජනක ආරක්ෂාව. එහෙනම් අපි දන්නවා අර දේහයෙන් මතකද ඔයගොල්ලන්ට ආහාර ජීවන පද්ධතිය කතා කරද්දී කිව්වා යාකෘතික ප්‍රතිහාර සිරාව කියලා සිරාවක් ඔස්සේ කුඩාන්ත්‍රය ආදී කොටස් වලින් අවශෝෂණය කරන සියලුම පෝෂක ද්‍රව්‍ය රුධිරයට මුසු කරලා ඒ රුධිරය අරන් යන පාඩද අපමාවට. ඒ රුධිරය අපමාවේ අනුකණ්ඩිකාවක් ඔස්සේ ගමන් කරනකොට ඒවා තියෙනවා අතර කූෆර් සෛල කියලා මම විස්තර කරන්නත් ඇති. හරි සමහරක් වෙලාවට මේ මහා භක්ෂාණු වගේ තියෙනවා අර කෝටරක තුලින් ගමන් කරනවා. ඒව මගින් අර ආහාර සහිත ඒ අවශෝෂණය කරගත්තු රුධිරේ යාකෘතික ප්‍රතිහාර රුධිරයෙන් එන ශ්‍රාවණ රුධිරේ තියෙන මොනවා හරි ව්‍යාධිජනක අංශ තියෙනවා නම් ඒවා අධිග්‍රහණය කිරීමත් විනාශ කිරීමත් සිදු කරලා අවශ්‍ය ඒ ආරක්ෂාව ලබා දීම කරනවා. ඊළඟට තමයි තාපය නිපදවනවා. තාපය ජනනය කිරීමට ප්‍රධාන වශයෙන් අක්මාව දායක වෙනවා. ඒ කියන්නේ අක්මාව ගොඩක් ක්‍රියාකාරී ඉන්ද්‍රියක්. මෙයාට පුළුවන් මෙයාගේ පරිවෘත්තිය අසාමාන්‍ය ලෙස වැඩි කරගන්න. හරි කංකාර පේශයල වගේ ඒ වගේ අර දැන් දෙයේ අපි හිතමුකෝ මේ අර ශීතල තත්ත්වයක් ආවා. ඒ කියන්නේ තාපලාභී ක්‍රියාවලිය අවශ්‍ය වුණා කියලා. ඒතර අක්මාවට විශේෂ කාර්යභාරයක් දෙකෙන්දී අපි සඳහන් කරනවා. සෑහෙන තරම් වූ සැලකිය යුතු තාප ප්‍රමාණයක් ජනනය කිරීමට අක්මාවට හැකියාව තියෙනවා. ඒ අනුව තාපය නිෂ්පාදනය. ඒකටත් ගොඩක් ලොකු දායකත්වයක් උෂ්ණත්වය යාමනයේදී දායකත්වයක් තියෙනවා. ඊට පස්සේ පෝෂක සංචිත කිරීම. හරි පෝෂක ද්‍රව්‍ය පෝෂක සංචිත කරනවා. උදාහරණයක් විදිහට ග්ලයිකෝජන්. ප්‍රධාන මේකේ කියන්නේ ග්ලයිකෝජන් සංචිත කරනවා ආපහු විටමින් මේද ද්‍රව්‍ය විටමින් K A D E කියන මේ මේද ද්‍රව්‍ය විටමින මෙයා සංචිත කරගෙන ඉන්නවා. ඒකට හේතුවක් විදිහට අපි කියනවා අක්මාවේ තියෙන සෛලවල මේද කපඩා විදිහට තියෙනවා මේද සෛල. ඒවා තමයි ප්‍රධාන වශයෙන් මේ විටමින් වර්ග ටික තියෙන්නේ. තව කපඩා කරන ඒවා විදිහට අපිට කියන්න පුළුවන් B12 වගේ ඒවා. B12 යකඩ කොප්ප. විටමින් B12 විටමින් B12 ඊට පස්සේ අපෝ අයන වර්ග විදිහට යකඩ සහ කොප්ප. මේවා කපඩා කරන්න අක්මාව හේතු වෙනවා. ඒ නීරක්තිය, රක්තහීනතාවය වගේ තත්ත්ව තියෙන පුද්ගලයන්ගේ ගොඩක් වෙලාවට අර බිඳේලීම, රක්තාණු බිඳේලීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට අක්මාව තුළ මේ Fe වැඩිපුර එකතු වෙනවා. එකතු වෙලා ඔය ඒ අක්මාව එක හානිකර තත්ත්වයක් වෙනවා. ඊට පස්සේ බඩ හරිය කහ පාටට පිටටත් පේන්න ගන්න තරම් කහ පැහැයක් එනවා මේ Fe වැඩිපුර තැම්පත් වීම නිසා. ඒ නිසා මේක වැඩිපුර තැම්පත් වෙන එක එච්චර හොඳ නැහැ. හරි. ඊට පස්සේ අවසානයේදී සමහර හෝමෝන වල අක්‍රිය කිරීම සිදු කරනවා. ආයතන අක්මාවේ කාර්යභාරයක් විදිහට අපි ලියගමු. හරි. සමහර හෝමෝන අක්‍රිය කරනවා. බලන්න ක්‍රියාවලිය කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8. ක්‍රියාවලිය 8ක් තියෙනවා. එකක් තවත් නැහැ. එකක් අඩුයි. 8 නෙවෙයි 9ක් වෙනවා. ඒක මෙතන දාමු. විෂහරණය කරනවා. ඒකත් වැදගත් අවස්ථාවක් අපිට හම්බුණා අක්මාවේ කාර්යභාරයක් විදිහට ආහාර ජීවන පද්ධතිය ගැන කතා කරනකොට විෂහරණය කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ විවිධ ද්‍රව්‍ය වල මද්යසාර වල ඖෂධ වල අපව වෙනත් විෂ ද්‍රව්‍ය වල විෂහරණය කිරීම සිදු කරනවා. ඒකත් කරන්නේ අර යාකෘතික ප්‍රතිහාර ස්ත්‍රාව ඔස්සේ යම් විෂ ද්‍රව්‍ය පවා අපිට අවශෝෂණය වෙලා තියෙන්න පුළුවන්. මද්යසාර අවශෝෂණය වෙන අනිවාර්යයෙන්ම ඒ හැම එකම විෂහරණය කිරීම සිදු කරන්නේ අක්මා සෛලවල. ඒකදී අපි මම පැහැදිලිව ඔයගලන්ට කියන්න ඇති මේක විස්තර කරන අවස්ථාවේදී අක්මා සෛලවල මොනවා වැඩිපුර තියෙනවද? මොනවා වැඩිපුර තියෙන්න ඕනද අක්මා සෛලවල? විෂහරණය කරන්න නම් SCR වැඩිපුර තියෙන්න ඕනේ. ඒව තියෙනවා. යනවා එයා විෂහරණය කරන ක්‍රියාවලියට දායක වෙනවා. එනතර පොයින්ට්ස් 9ක් ප්‍රධාන පොයින්ට්ස් 9ක් විදිහට අපිට දකින්න තියෙනවා. ඒ වගේම මේ යටතේ ඕගොල්ලෝ විස්තර කරන යනකොට ඒ හැම එකටම පොයින්ට්ස් හම්බ වෙනවා. ඒතකොට මේ ටික ඔය අදාළ කරුණු ටිකට අපිට පොයින්ට්ස් හදන්න පුළුවන් 20ක් විතර හදන්න පුළුවන්. හරි. පොයින්ට් 20ක් විතර කොටසක් මේ විස්තර කරේ. ඒතකොට මේකට කලින් එනවා අක්මාවේ ව්‍යුහය. හොඳ ප්‍රශ්නයක් නේද? සමස්ථිතියට අදාළ අක්මාවේ කාර්යභාරය නොදෙවෙනි කොටස විදිහට මුලින් එනවා අක්මාවේ ව්‍යුහය. මානව අක්මාවේ ව්‍යුහය විස්තර කරනවා.
එතන හොඳ රචනා ප්‍රශ්නයක් 150ක හදා ගන්න පුළුවන්. ඒ අනුව මේ කියපු විස්තර ටිකට අදාළව මේ ටික මතක තියාගන්න. තවදුරටත් ඔයගොල්ලෝ නෝට් එකක් බලලා මේ ටිකට එකතු කරගන්න කරුණු ලියාගන්නේ කොහොමද, වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියන එක ඒක එකතු කරගන්න ගමන් ලියන්න රචනා ප්‍රශ්නයක් ඒ විදිහට. අපි පේපර් ක්ලාස් එකේ ඊට පස්සේ ලියමු. හරි එහෙනම් මේ කොටසත් මෙතනින් අවසන් වෙනවා. ස්නායු පද්ධතියට අදාළව සමස්ථිතිය කියන කොටස. ස්නායු පද්ධතිය බොහෝ කොටස් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන පද්ධතිය තමයි ප්‍රජනක පද්ධතිය සහ අස්ථි පද්ධතිය. සැකිලි පද්ධතිය කියන ඒ පද්ධති දෙක විතරයි පස්වෙනි පාඩමෙන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ දැනට. එහෙනම් මේ පද්ධති දෙකත් ඉක්මනට අපි කරගෙන යමු. කරගෙන ගියාම ඔයගලන්ට පහක් පාඩම, සත්‍ය පාඩම, ජීව විද්‍යාව සිලබස් එක ලොකම පාඩම අවසන් කර දෙන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් හැමෝටම බයි.